ඔබ භාවනා යෝගී වෙනවා නම් මේ කාල සීමාවේදී ඔබ බහුලවම යොදාගත යුතු කාල සීමාව වන්නේ ඉන්පසු සුභ ධර්මයේ අභිභවමින් මේ උතුම් වූ මනුස්ස රත්නය මේ ජීවිතයට එන ප්‍රශ්න වලින් නිදහස් වෙන ආකාරයක් කියා දෙන්න. ඔබ දේශෙන් කුමරු හඳුනාගෙන සිටින්නේ මෛත්‍රී කරන්න ඔබ පෙර උප්පත්ති භවයන්හි කරන්නා ලද කුසලයන් ඉස්මතු වීමත් පෙර අකුසල කර්ම පටාචාරට තමන්ගේ ස්වාමපුරුෂයන් නැති වෙනවා. ඉන්පසු දරුවෝ නැති වෙනවා. ඉන්පසු දෙමව්පියෝ සොයාගෙන යද්දී දෙමව්පියොත් ජීවිතේ හැරගියේ. දේශෙන් කුමරු සම්බන්ධව දේශෙන් කුමරුගේ වයසද සම්බන්ධව විශේෂ වූ හෙළිදරව්වක් තාමත් ඔවුන් දෙදෙනාද අප වගේම මේ අනන්ත වූ සසරේ මානසිකව බිඳුවටම කඩා වැටුණා වූ පුද්ගලයෙකු මම ඒ මානසික වැටිලා ජීවිතේ හොඳ පන්නරයක් ලැබුණා. ජීවිතේ හොඳ අත්දැකීමක් ලැබුවා. කතරගම දෙවියන් සම්බන්ධ විශේෂ වූ හෙළිදරව්ලා ඔබ පෙර භවයන්හි කරන්නා ලද බලවත් වූ කුසලයන් නිස්මතු වීමක් සිදු වෙනවා. ඒ වගේම පෙර භාවනා සත්‍යයෙන් අවදි වීමක් වෙනවා. පෙර පාරමී සත්‍යයෙන් අවදි වීමක් වෙනවා. බුදුන් වහන්සේ පෙන්වා වූ මග ගියොත් එහෙම අපේ ජීවිතයේ වෙන්නා වූ සෑම ප්‍රශ්නයකම විසඳුම ගමන් කරන්නා වූ මේ සංසාර ගමන නතර කර ගැනීමට වීරිය වඩන්න, නිවෙනින් සැනසෙන්න උත්සාහ දරන්න සියලු දෙනාටම නිවෙනින් සැනසීම ලැබේවා. ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා. තෙරුවන් සරණයි. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ආයුබෝවන්. මම ලසිත අද දින ඔබ වෙතින් ඉදිරිපත් කෙරූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට සූදානම්. මෙම වැඩසටහන නිවැරදිව රැඳී සිටින්න. ඔබතුමා මීට ප්‍රථම වැඩසටහනවලදී මේ කාල සීමාව අධ්‍යාත්මික ගමනක් යාම සඳහා සුදුසුම කාල සීමාව කිව්වත් මේ කාල සීමාවේදී රටේ පවතිනා වූ ප්‍රශ්න නිසා භාවනාව ප්‍රගුණ කරන්නේ කෙසේද මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. මේ කාල සීමාවේදී රටේ පවතිනා වූ ආර්ථික ගැටලු නිසා බොහෝ දෙනෙකුට ගැටලු මතුවලා තියෙනා වූ කාල සීමාවක්, මානසිකව පීඩා විඳින්නා වූ කාල සීමාවක්. ඒක නිසා දෛනිකව කරගෙන ගිය භාවනාවත් ගොඩව දෙනෙකුගේ මේ කාල සීමාවේදී මගේ හැරලා තියෙනවා. ඒකට හේතුව මේ රටේ පවතිනා වූ ප්‍රශ්නත් එක්ක නැත්නම් මේ ආර්ථිකව කඩා වැටීමත් එක්ක මිනිසුන්ගේ මනසට පීඩාකාරී වැඩි. මේ පීඩාකාරී බව වැඩි නිසා බොහෝ දෙනෙක්ගෙන් භාවනාව දුර ඈතට ගිහිල්ලා තියෙනවා. මේ ආර්ථික ගැටලුත් එක්ක භාවනාව ප්‍රගුණ කරන්න අසීරුම කාල සීමාවක් තමයි මේ කාල සීමාව. ඒක නිසා ඔබ භාවනා යෝගී වෙනවා නම් මේ කාල සීමාව ඔබ බහුලවම යොදාගත යුතු කාල සීමාව වන්නේ පාන්දර අවදියයි. ඔබ වෙනදා අවදි වෙනවට වඩා විනාඩි 20ක්වත් කලින් අවදි වෙන්න. අවදි වෙලා අඩුම විනාඩි 10ක් 15ක්වත් අඩුම භාවනාව ප්‍රගුණ කරන්න. මේ කාල සීමාව ඔබගේ හිත නිදහස් වෙන්නා වූ කාල සීමාවක්. ප්‍රශ්න අමතක වෙලා තියෙනා වූ කාල සීමාවක්. හිත දැඩි ලෙස සැහැල්ලුවෙන් තියෙනා වූ කාල සීමාවක්. ඒක නිසා මේ රටේ තියෙනා වූ ප්‍රශ්නත් එක්ක ඔබට භාවනා කිරීමට මේ කාල සීමාවේදී සුදුසුම කාල සීමාව වෙන්නේ පාන්දර අවදියයි. ඔබ භාවනා යෝගී වීමට ප්‍රථම ඔබ මේ ආත්ම භවයේදී කෙරුවා වූ සියලු කුසල් සිහිපත් කරන්න. ඒ වගේම මනසින් අසිරිමත් වූ ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ වන්දනාමාන කරගන්න. ඉන්පසු ඔබ භාවනා යෝගීව ඉඳගෙන සුභා ධර්මයේ සිසිලස විඳින්න, සුභා ධර්මයේ ආස්වාදයේ විඳින්න. ඔබ විසින්ම ඔබ කරන්නා ලද කුසල් සිහිපත් කිරීම මගින් හා ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ මනසින් වන්දනාමාන කර ගැනීමෙන් ඔබ කරන්නා ලද අකුසල කර්මයන් යටපත් වෙලා, දුරුපත් වෙලා ඔබ පෙර භවයන්හි කරන්නා ලද බලවත් වූ කුසලයන් නිස්මතු වීමක් සිදු වෙනවා. ඒ වගේම පෙර භාවනා සත්‍යයෙන් අවදි වීමක් වෙනවා. පෙර පාරමී සත්‍යයෙන් අවදි වීමක් වෙනවා. ඒ වගේම ඔබ භාවනා යෝගීව ඔබ සුභා ධර්මයේ සිසිලස විඳිනවත් සමගම ඔබට මේ සුභා ධර්මයේ ආශිර්වාදයෙන් මෙන්ම මේ විශ්වයේ විශ්ව මාතාවගේද ආශිර්වාද ලැබෙනවා. මේ හරහා බොහෝ දුරට ඔබ භාවනා යෝගී සිටිනා අවස්ථාවලදී බාහිර පරිසරයෙන් හෙවත් අමනුෂ්‍ය යක්ෂ ප්‍රේත මාර බලවේග හරහා ගොඩනැගෙන්නා වූ බාධා ඔබට බොහෝ දුරට ඔබෙන් දුර ඈතට විහිදීමක් වෙනවා. ඒ වගේම පෙර සංසාරයේ කරන්නා
කරන්නා ලද අකුසල කර්ම හේතු කරගෙන වෙන්නා වූ බාධාද ඔබෙන් දුර ඈතට විහිදීමක් සිදු වෙනවා. ඒ සිදුවන්නේ ස්වර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේ මනසින් වන්දනාමාන කර ගැනීම මගින් ඔබ පෙර සංසාරයේ කරන්නා ලද බලවත් වූ කුසලයන් ඉස්මතු වීමක් සිදු වෙනවා. ඒ වගේම සුභා ධර්මයේ සිසිලස විදීමත් එක්ක ඔබට සුභා ධර්මයේ ආශිර්වාදය මෙන්ම මේ විශ්වයේ විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබීමක් වෙනවා. මේ හරහා ඔබට බාධාවකින් තොරව හිත එක්තැම් කරගනිමින් භාවනාව ප්‍රගුණ කර ගැනීමට හැකියාවක් වෙනවා. ඔබ මේ කාල සීමාවේදී භාවනා යෝගී වෙනවා නම් පාන්දර අවදිවේ යොදා ගන්න. ඒ වගේම තමා ඔබ මනසින් මේ සෝභා ධර්මයේ සිසිලස විඳිනවත් එක්කම ඔබ ඔබේ හිතින් ඉල්ලීමක් කරන්න මේ අනන්ත වූ සංසාර ගමනේ ගමන් කිරීමේදී දැනුවත් හෝ නොදැනුවත් සතාසි උපාවකට හෝ මේ සෝභා ධර්මයට මාතින් විනාශකාරී සිදුවීමක් වෙලා තියෙනවා නම් ඒ සියලු දේටම ඔබේ මනසින් සමාව ඉල්ලන්න. සමාවේ ඉල්ලන ගමන් ඔබ සෝභා ධර්මයේ සිසිලස විඳින්න. එවිට ඔබට මේ සෝභා මේ විශ්ව මාතාවගේ ආශිර්වාදයේ රැකවරණය ලැබේවි. සුභා ධර්මයේ ආශිර්වාදය නැතුව අපට නිවන කරා යන්න බැරිද? අප සෑම දිනෙකම සුභා ධර්මයේ නිර්මාණයන් වේ. සුභා ධර්මයේ විසින් අප නිර්මාණය කිරීමෙන් පසු අප කුසල කර්මයන්ට හා අකුසල කර්මයන්ට හසු වෙමින් සංසාරයේ දීර්ඝව ගමන් කිරීමක් සිදු වෙනවා. ඉන්පසු සුභා ධර්මයේ විසින්ම නිර්මාණය කරන්නා වූ ජීවය ශූන්‍ය කිරීම සඳහා සුභා ධර්මයේ විසින්ම යම් වූ මනුෂ්‍ය රත්නයක් තෝරාගෙන ඔහුට ජීවිත අවබෝධය ලබා දෙමින් සියලු දේව මනුෂ්‍යයෝ කෙරෙහි අනුකම්පා සහගත සිතුවිලි ඇති කරමින් මේ ඉපදීම දුකයි කියන සිතවිල්ල ඔහුගේ මනසේ සිතේ ගොඩ නගමින් මේ ඉපදීම නැති කිරීම සඳහා මාර්ගයක් සෙවීමට ඔහුව පෙළඹීමට නතු කිරීමක් සිදු වෙනවා. සුභා ධර්මයේ විසින්ම මේ ඉපදීම නැති කිරීම සඳහා ඒ උතුම් වූ මනුස්ස රත්නය මාර්ගයක් සොයන තත්වයට ඔහුගේ සිතුවිලි වෙනස් කිරීමක් සිදු කරනවා. ඉන්පසු ඒ උතුම් වූ මනුස්ස රත්නය සියලු දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පා කරලා මේ ඉපදීම නැති කිරීම සඳහා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමක් සිදු වෙනවා. ඉන්පසු සුභා ධර්මයේ විසින්ම බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා දසපාරමිතා ධර්මයන් හඳුන්වා දීමක් සිදු වෙනවා. ඉන්පසු මේ උතුම් වූ මනුස්ස රත්නය බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා දැඩි වීරිය යොදමින් දැඩි කැපකිරීමක් කරමින් අසංකීය කල්ප ගණන් මාර බලවේගවලට නතු වෙමින් මේ අනන්ත වූ සසරේ ගමන් කරමින් දසපාරමිතා ධර්මයන් පරිපූර්ණ කර ගැනීමක් සිදු වෙනවා. ඉන්පසු සුභා ධර්මයේ අභිභවමින් මේ උතුම් වූ මනුස්ස රත්නය බුද්ධත්වයට පත්වීමක් සිදු වෙනවා. මේ බුද්ධත්වයට පත්වෙන්නා වූ උතුම් වූ මනුස්ස රත්නය විසින් නිවන නැමැති දොරටුව විවෘත කිරීමක් සිදු වෙනවා. ඉන්පසු සුභා ධර්මය හරහා නිර්මාණය වූ මේ ජීවය සුභා ධර්මයේ ආශිර්වාදය හරහාම බුද්ධත්වයට පත් වුණා වූ ඒ උතුම් මනුස්ස රත්නය විවෘත කරවුවා වූ දොරටුව හරහා නැවත මේ ජීවය ශූන්‍ය කිරීමක් සිදු වෙනවා. එතකොට අපේ මේ ජීවය නිර්මාණය කරන්නේ සුභා ධර්මය. අපේ මේ ජීවය ශූන්‍ය කරන්නේ සුභා ධර්මයමයි. එතකොට මේ නිවන කරා යොමු වීම සඳහා මේ සුභා ධර්මයේ ආශිර්වාදය අපට ලැබිය යුතුමයි. මේ ජීවිතයට එන ප්‍රශ්න වලින් නිදහස් වෙන ආකාරයක් කියා දෙන්න. ජීවිතයට සතුටක් ලැබෙන්නා වාගේම තමා ඊට පිටිපස්සෙන් දුකකුත් ගලාගෙන එනවාමයි. ජීවිතය කියන්නේ දුක සැප අතර දෝලණය වෙන්නා වූ දෙයක්. අපි සෑම දිනාටම දුක සැප උරුමවන්නා වූ දෙයක්. මේ දුක කියන දේ නැති කිරීමට නම් අපට කරන්න තියෙන්නේ එකයි, ඒ ගෞතම බුදු පියාණන් වහන්සේ පෙන්වා වූ මඟ ගිහින් මේ ඉපදීම කියන එක නැති කිරීම සඳහා ඉපදීම කියන එක නැති කිරීම තමා මේකට තියෙන එකම විසඳුම. නැත්තම් මේ ජීවිතයේ ඔබගේ නේත්‍රා දෙකට නිතරම දුක දැනෙන්නා වූ කරුණු සිදු වෙන්නට හේතුව නම් ඔබ පෙර ආත්ම භවයන්හි කරන්නා ලද අකුසල කර්මයන්මයි. සෑම දෙයකටම හේතුව වන්නේ අකුසල කර්මයන් හා කුසල කර්මයන්. ඒක නිසා ඔබ මේ දුකින් తాවකාලිකව නිදහස් වීමට උත්සාහ කරන්නා වූ පුද්ගලයෝ බවට පරිවර්තනය වෙන්න එපා.
මේ ඔබ මිනිස්සෙක් වෙලා උප්පත්තිය ලැබලා තියෙන්නේ පෙර භවයේ කරන්නා ලද බලවත් වූ කුසල කර්මයක් හේතු කොටගෙනමයි ඒ උප්පත්තිය ලැබලා තියෙන්නේ. බුද්ධ රාජ්‍යයක් පැවතෙන්නා වූ කාල සීමාවක මේ ගෞතම බුද්ධ රාජ්‍ය පැවතෙන්නා වූ කාල සීමාව තවත් මේ ගෞතම බුද්ධ රාජ්‍ය වසර 2500ට ආසන්න වූ කාල සීමාවක් තියෙනා වූ කාල සීමාවක්. ඒක නිසා ඔබ මේ කාල සීමාවෙදීම මේ සසර දුකින් නිදහස් වීම සඳහා නැත්නම් මේ ඉපදීම නැති කිරීම සඳහා වීරිය වඩන්නා වූ පුද්ගලෝ බවට පරිවර්තනය වෙන්න. මේ සසර දුකින් නිදහස් වෙන්න වීරිය වඩන්නා වූ පුද්ගලෝ බවට පරිවර්තනය වෙන්න. ඒ වගේම ඔබ දෛනිකව මේ ජීවිතයේ ගොඩනගෙනා වූ ප්‍රශ්න වලින් නිදහස් වීම සඳහා ඔබ සෑම විටම මා මේ කියන්නා වූ කරුණ මාගේ අත්දැකීමෙන් කියන්නා වූ කරුණක් මේ ජීවිතයේ දෛනිකව ගොඩනගෙනා වූ ප්‍රශ්න වලින් ඔබගේ හිතට දුකක් දැනෙන්නේ නැතුව ඔබගේ දෛනික කටයුතු කර ගැනීම සඳහා මෙය ඔබ උදෑසන අවදි වෙන්නා විටත් රාත්‍රී නිින්දට යන්නා විටත් මනසින් ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ වන්දනාමාන කරගන්න. ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ වන්දනාමාන කර ගැනීමෙන් ඔබගේ පෙර කුසල් අවදීවීමක් සිදු වෙනවා. එයින් ඔබගේ අකුසල් දුරුපත් වීම හා යටපත් වීම සිදු වෙනවා. පෙර සංසාරයේ කරන්නා ලද කුසල් අවදීවීමක් සිදු වෙනවා. කුසල් අවදීවීමත් එක්ක ඔබේ ජීවිතයට ලැබෙන්නේ සුබ දේවල් නැත්නම් හොඳ හමුවීම් තමයි ඔබගේ ජීවිතයට හමු වෙන්නේ. ඒක නිසා ඔබ සෑම උදෑසනකම සෑම රාත්‍රියකම නිින්දට යන්නා වූට ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ මනසින් වන්දනමාන කරගන්න. ඒ වගේම ඔබ සියලු සත්‍යයන්ට කරුණාව, දයාව, මෛත්‍රිය වඩන්නා වූ පුද්ගලයන් බවට පරිවර්තනය වෙන්න. ඔබට යම් කෙනෙක් බනින්නේ නම්, ඔබට යම් කෙනෙක් චෝදනාවක් නගන්නේ නම් ඒ චෝදනාවට පිළිතුර ලබා දීම හැර ඔවුන්ට ඔබ ආවේගශීලව බයින්න එපා. ඔවුන්ට බොරු චෝදනා ගොඩනගලා ඔබ බයින්න එපා. ඔබට දොස් නගන්නා වූ සෑම පුද්ගලයෙකුටම මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. ඔබ මෛත්‍රී කරන්න ඔබ පෙර උප්පත්ති භවයන්හි කරන්නා ලද කුසලයන් ඉස්මතු වීමත් පෙර අකුසල කර්මයන් දුරුපත් වීමත් මත ඔබේ ජීවිතයට එන්නා වූ ප්‍රශ්න බොහෝමයක් ඔබගෙන් ගැලවී යෑමක් සිදු වෙනවා. ඔබට කෙනෙක් බනින්න ඔබත් ඔහුට බනිනවා නම් ඔබගේ පෙර උප්පත්ති භවයන්හි කරන්නා ලද අකුසල කර්මයන්මයි ඉස්මතු වෙන්නේ. ඒ වගේම පෙර උප්පත්ති භවයන්හි නරක ගතිගුණමයි ඉස්මතු වෙන්නේ. ඉන්පසු ඔබගේ ජීවිතයේ කඩා වැටීමක් සහ ඔබගේ ජීවිතයට ප්‍රශ්නමයි ගොඩනැගෙන්නේ. ඒක නිසා සෑම විටම සෑම සත්‍යයකටම කරුණාව, දයාව, මෛත්‍රිය වපුරන්නා වූ උතුම් වූ මනුස්ස රත්නයක් බවට ඔබ පරිවර්තනය වෙන්න. ඒ වගේම තමයි මේ ප්‍රශ්න කියන දේ සෑම දිනාටම පොදු වෙන්නා වූ කරුණක්. ඔබ අතීතයට යන්න ගෞතම බුද්ධ රාජ්‍යයේ ඔබ අහලා ඇති පටාචාරා කතා වස්තුව. පටාචාරට තමන්ගේ ස්වාම පුරුෂයා නැති වෙනවා. ඉන්පසු දරුවෝ නැති වෙනවා. ඉන්පසු දෙමව්පියෝ සොයාගෙන යද්දී දෙමව්පියෝ ජීවිතේ හැරගියේ. ඉන්පසු පටාචාරා පිස්සුවෙන් වගේ ඇඳුම් නැතුව ගම පුරාම සැරිසැරීමක් සිදු. ඉන්පසු බුදුන් වහන්සේ මුණ ගැසිලා ශාසනයට ඇතුල් වෙලා අරහත් මෙහෙණියක් බවට පත්වීමක් සිදු වෙනවා. ඒ වගේම තමා කිසා ගෞතමී කතාව. තමාගේ දරුවා මිය යෑමෙන් පසු තමාගේ දරුවාට පණ ලබා දෙන්නේ කියමින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඉල්ලීමක් සිදු කරනවා. ඉන්පසු බුදුරජාණන් වහන්සේ මැරිච්ච නැති ගෙදරකින් අබමිටක් අරන් එන්න කියනවා. ඉන්පසු ඈ වටහා ගන්නවා සෑම ගෙදරකම එක්කෙනෙක්ව මිය ගිහින් තියෙනවා කියලා. ඈ විසින්ම අවබෝධය ලබා ගන්නවා. ඇය ශාසනයට ඇතුල් වෙලා අරහත් මෙහෙණියක් බවට පත්වීමක් සිදු වෙනවා. ඔබ සිතන්න මේ ජීවිතයේ වෙන්නා වූ සෑම ප්‍රශ්නයක්ම අපගේ ජීවිතයේ කඩා වැටීම සඳහා වෙන්නා වූ ප්‍රශ්න නෙමෙයි. අපට මේ ජීවිතයේ වෙන්නා වූ ප්‍රශ්නම අපේ ජීවිතයට අත්ලක් කර ගැනීමට හැකියාව තියෙනවා. අපි කල යුත්තේ අපේ ජීවිතයට එන්නා වූ ප්‍රශ්න, ඒ ප්‍රශ්න මැදෙම සිටින්නේ නැතුව ඒ ප්‍රශ්න निराකරණය කරගනිමින්, ඒ ප්‍රශ්න ජීවිතයට ආදර්ශයක් කරගනිමින් අපේ ජීවිතය ගොඩනගා ගැනීමයි. අපට ප්‍රශ්නයක් ආපමණින් අපි ඒ ප්‍රශ්නෙම එල්ලිලා සිටින්නේ නැතුව අපි ඒ ප්‍රශ්නේ කොහොමද විසඳාගන්නේ කියලා සිතලා ඒ ප්‍රශ්නේ අපි කොහොම හරි විසඳගෙන ඒ ප්‍රශ්නෙම අපේ ජීවිතයට අත්ලක් කරගෙන අපේ ජීවිතේ ගොඩනගා ගත යුතුයි. පටාචාරාගේ හා කිසා ගෞතමීගේ ජීවිතයේ තිබ්බා වූ වටිනාම දේවල් අහිමි වුණත් අවසානයේදී ඒ අහිමි වීමම
සැපක් බවට පරිවර්තනය වීමක් සිදු වුණා. ඔබ මොහොතක් සිතන්න පටාචාරාගේ සහ කිසා ගෞතමීගේ වටිනාම වස්තුන් නැතිවීමක් සිදු වුණා. සම්පූර්ණ මානසිකව කඩා වැටීමක් සිදු වුණා. හැබැයි ඒකෙන් කුමක්ද සිදු වුණේ? අවසානට ජීවිතේ සම්පූර්ණ සැනසීමක් වෙන්නා වූ සිදුවීමක් තමයි වුණේ. කිසා ගෞතමීගේ දරුවා මියගේ නැත්තම් පටාචාරාගේ දරුවන් සැමියා හා දෙමාපියන් මියගේ නැත්තම් තාමත් ඔවුන් දෙදෙනාද අප වගේම මේ අනන්ත වූ සසරේ සැරිසරමින් අපරිමිත වූ දුකක් විඳමින් කොහේ හරි උප්පත්තියක් ලබා සිටීවි. හැබැයි ඔවුන් දෙන්නා අනන්ත වූ සසරේ කරන්නා ලද බලවත් වූ කුසල කර්මයක් හේතු කොටගෙන ජීවිතයේ උනා වූ යම් සිදුවීමක් මූලික කරගෙන සංසාර ගමනෙන් එතර වෙන්න වාසනාව උදා වුණා. ඒ වගේම තමයි අපේ ජීවිතේටත් එන්නා වූ ප්‍රශ්න අපේ ජීවිතේ ගොඩ නගා ගැනීම සඳහා නැත්නම් අපේ ජීවිතයට ආදර්ශයක් ලබා ගැනීම සඳහා මේ සෝභා ධර්මයෙන් විසින්ම නිර්මාණය කරන්නා වූ ප්‍රශ්න කියා සිතා ඔබ ඔබේ ජීවිතයට එන්නා වූ ප්‍රශ්න ඔබේ ජීවිතයටම ආදර්ශයක් කරගෙන ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. කවදාවත් ඔබේ ජීවිතයට ප්‍රශ්නයක් ආවා කියා ඔබ මානසිකව කඩා වැටිලා ඒ ප්‍රශ්නෙත් එක්කම වැළිලා යන්නා වූ මිනිසෙක් බවට පරිවර්තනය වෙන්න එපා. ඒ ප්‍රශ්නේ විසඳගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගෙන මේ ගෞතම බුදුන් වහන්සේ පෙන්වුවා වූ මඟ ගොස් මේ අපරිමිත වූ දුකක් විඳිමින් ගමන් කරන්නා වූ මේ සංසාර ගමන නතර කර ගැනීමට වීරිය වඩන්න, නිවෙනින් සැනසෙන්න උත්සාහ දරන්න. ඔබට නිවෙනින් සැනසෙන්න වාසනාව උදා වේවි. මම මේ කියන්නා වූ සෑම දෙයක්ම මගේ ජීවිතයේ සිදුවීම් මූලික කරගෙන ලැබුවා වූ අත්දැකීම් පාදක කරගෙන ඔබේ ජීවිතයේ ගොඩනගා ගැනීම සඳහා කියන්නා වූ කරුණු අතීතයට ගියොත් එහෙම යම් කාරණාවක් හේතු කරගෙන මගේ ජීවිතයේ තිබුණා වූ සෑම දෙයක්ම අහිමි වුණා වූ පුද්ගලයෙක් මම. ඒ වගේම මානසිකව බිඳුවටම කඩා වැටුණා වූ පුද්ගලයෙක් මම. ඒ මානසිකව වැටිලා ජීවිතේ හොඳ පන්නරයක් ලැබුණා. ජීවිතේ හොඳ අත්දැකීමක් ලැබුවා. අවසානයේදී මං හදාහන් ශාස්ත්‍රය, දේවාල ශාස්ත්‍රය මේ සෑම ශාස්ත්‍රයක්ම පිටුපස ගියා. හැබැයි ඒ කොහෙන්වත් මට සැනසීමක්, සතුටක්, නිදහසක් ලැබුණේ නැහැ. අවසානට මා විසින්ම සිතවිල්ලක් ගොඩනගාගෙන ගෞතම බුදුරජාන් වහන්සේ පෙන්වුවා වූ ඒ උතුම් මාර්ගයේ ගිහිල්ලා තමයි මගේ වැටුණා වූ ජීවිතය නැවත මා ගොඩනගා ගත්තේ. ඒක නිසා මා මේ කියන්නා වූ කරුණ මගේ ජීවිතයේ අත්දැකීමෙන් කියන්නා වූ කරුණක්. ඒක නිසා ඔබ ප්‍රශ්නයක් වුණා වූ පමණින් ඔබේ ජීවිතයේ බිඳුවටම කඩා වට්ටා ගැනීමක් සිදු කරන්න එපා. ඒ ප්‍රශ්නේ මැත්තේම ඔබ සිටින්න එපා. අපේ සෑම ප්‍රශ්නයකටම විසඳුම බුදුන් වහන්සේ පෙන්වුවා වූ මඟ ගියොත් එහෙම අපේ ජීවිතයේ වෙන්නා වූ සෑම ප්‍රශ්නයකටම විසඳුම ඒ මාර්ගයේ තියෙනවා. ඒක නිසා මා ඔබෙන් කරුණාවෙන් ඉල්ලීමක් සිදු කරනවා. ප්‍රශ්න ආපමණින් ජීවිතේ වටා ගැනීමක් සිදු කරන්න එපා. ජීවිතේ නැති කර ගැනීමක් සිදු කරන්න එපා. ඒ ප්‍රශ්නෙත් එක්කම ඔබ විනාශයට අතවනන්න එපා. ඔබ උතුම් වූ අමාමෑණී ගෞතම බුදු පියාණන් වහන්සේ පෙන්වුවා වූ මඟ ගොස් ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න. මේ දුකින් ඔබ නිදහස් වෙන්න. ඔබ දේශෙන් කුමරු හඳුනාගෙන සිටින්නේ? මේ ප්‍රශ්නයටද උත්තරය සමග දේශෙන් කුමරු සම්බන්ධව, දේශෙන් කුමරුගේ වයසද සම්බන්ධව කරන්නා ලද විශේෂ වූ හෙළිදරව්වක් සම්බන්ධ වැඩසටහනක් ලසිත ඇතුගල්පුර කියන නාලිකාව හරහා 3 වෙනි මාසේ 1 වෙනි දින ඔබ වෙත ඉදිරිපත් කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ වැඩසටහන බලපු නැති කවුරු හරි ඉන්නවා නම් ඒ වැඩසටහන බලලා එම නාලිකාවෙම පෙබරවාරි මාස 23 වෙනි දින කතරගම දෙවියන් සම්බන්ධ විශේෂ වූ හෙළිදරව්වක් සම්බන්ධ වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වැඩසටහනද නරඹා ඔබේ දැනුම පරිපූර්ණ කරගන්න. මස් කෑම පිළිබඳ ඔබගේ අදහස පැහැදිලි කරන්න. මම මේ කියන්නේ මස් කෑම තුලින් අකුසලයක් සිදු වෙනවා කියාවත් අකුසලයක් සිදු වෙන්නේ නැහැ කියාවත් නෙමෙයි. මා මේ කියන්නේ මාගේ පුද්ගලික අදහසයි.
ඔබ මොහොතක් සිතන්න මේ අද සත්‍යම් බවට පරිවර්තනය වෙලා සිටින්නා වූ සත්‍යන්ද මීට පෙතම ආත්ම භවයන් වලදී අප වගේම මනුෂ්‍යයන් බවට උප්පත්තිය ලබා සිටියා වූ පුද්ගලයන්. එතකොට ඔවුන් කරන්නා ලද බලවත් වූ අකුසල කර්මයන් නිසා අද සත්‍යම් බවට උප්පත්තිය ලබා සිටිනවා. ඒ වගේම මාද ඔබද මේ ආත්ම භවයේදී බැරි වෙලාවත් බලවත් වූ අකුසල කර්මයට හසු වුණොත් එහෙම ඊළඟ ආත්ම භවයේදී ඒ වගේම සත්‍යයක් වෙලා උප්පත්තිය ලබන්න පුළුවන්. ඔබ මොහොතක් සිතන්න ඔබේ අතක් කපන විට ඔබේ කකුලක් කපන විට ඔබට කොපමණ වේදනාවක් දැනෙනවද? ඒ සත්‍යයගේද අතක් කකුලක් කපද්දී නැත්නම් ඒ සත්‍යයගේ ජීවිතය අහිමි කරද්දී අපට දැනෙන්නා වූ වේදනාවම ඒ සත්‍යයටම දැනෙනවා. ඒ වගේම අපේ අම්මට තාත්තට කරදරයක් වෙද්දී නැත්නම් අපගේ සහෝදර සහෝදරියෙක්ට කරදරයක් වෙද්දී අපේ අසල්වැසියෙකුට කරදරයක් වෙද්දී අපට දුකක් දැනෙනවා. අපට දුකක් දැනෙනවා වගේම තමා ඒ සත්‍යයටත් අම්මෙක් තාත්තෙක් ඉන්නවා, සහෝදරයෙක් ඉන්නවා, නැත්නම් සමීපතයන් ඉන්නවා. අපට දැනෙන්නා වූ දුකට සමානව ඒ සත්‍යයටද දුකක් දැනෙනවා. එතකොට මා මේ කියන්නේ සත් ආහාර ගැනීමෙන් අකුසලයක් සිදු වෙනවාවත් නැත්නම් අකුසලයක් සිදු වෙන්නේ නැහැ කියාවත් නෙමෙයි. මම මේ කතා කරන්නේ අනුකම්පා සහගත සිතුවිල්ලෙන් කතා කරන්නා වූ දෙයක්. අනුකම්පා සහගත සිතුවිල්ලෙන් කියන්නා වූ දෙයක්. බොහෝ දෙනෙක් කියන්න පුළුවන් සත්‍යයන් මරණ නිසායි අපි අනුභව කරන්න කියලා. ඔබ මොහොතක් සිතන්න ඔබ කඩෙන් මස් ගන්න නැත්නම් ඒ කඩේ හිමිකරු ඒ කඩේට නැවත මස් ගේනවද? එතකොට ඒ කඩේ හිමිකරු ඒ කඩේට නැවත මස් ගන්න කියන්නේ ඒ මස් වෙළදාම් කරන කෙනා නැත්නම් ඒ මස් මරණ කෙනා ඒ මස් වෙළදාම වෙන්නේ නැති නිසා ඒ සත්‍යෝ මරන්න නැතුව ඉන්නවා. එතකොට ඒ සත්‍යෝ මැරුවට වැඩක් නැහැ වෙළදාමක් වෙන්නේ නැති නිසා. එතකොට අපි මස් කන්නේ නැති තරමට සත්තුන්ගේ ජීවිත ආරක්ෂා වීමක් සිදු වෙනවා. ඔබේ ගෙදර සතියකට කුකුල් මස් කිලෝ 2ක් කනවා. එතකොට ඒ කුකුල්ලෝ දෙන්නේ කියා සිතන්න. ඔබේ සතිය තුල මේ මස් ආහාර ගන්න නැතුව ඉන්නවා. එතකොට ඔය කුකුලොන් දෙන්නාගේ ජීවිතය ආරක්ෂා වෙනවාද නැද්ද? ඔබ මේ අකුසලයක්ද නැත්නම් අකුසලයක් නෙවෙයිද කියා සිතන්න එපා. ඔබ ඔවුන් කෙරේ අනුකම්පා සහගත සිතුවිල්ලෙන් සිතන්න. අපි සෑම දිනාටම මස් අනුභව කිරීම නොකිරීම 100% ප්‍රායෝගික කරන්න බැරි දෙයක්. සමහර බිස්කට් තියෙනවා බිත්තර දාලා හදනවා. ඒක අපි නොදැනුවත්වම කැවෙනවා. මේ මස් කෑම කියන එක අපට 100%ක්ම බොහෝ වෙලාවට නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් අපට බොහෝ වෙලාවට මේ සත්ත්ව ඝාතනය නතර කරන්න පුළුවන් අපි සත්ත්ව ආහාර අනුභව නොකර හිටියොත්. ඔබ සත්‍යයන් කෙරෙහි අනුකම්පා සහගත සිතුවිල්ලෙන් සිතන්න. ඔවුන්ද පෙර ආත්ම භවයේදී මේ අප වගේම මිනිස්යන් කියන සිතුවිල්ල ඔබගේ හිතට ඔබගේ මනසට ඔබේ හදවතට ගොඩනගා ගන්න. එවිට ඔබට ඔවුන් කෙරෙහි අනුකම්පා සහගත සිතුවිලි ගොඩනැගෙවි. ඔවුන්ද මීට ප්‍රථම ආත්ම භවයකදී අපි වගේම මිනිස්යන්. ඒක නිසා ඔබ පුළුවන් තරම් සත්ත්ව ආහාර අනුභව කිරීමෙන් වළකින්න. මතක තියාගන්න ඔබ අද සත්ත්ව ආහාර අනුභව කරන ඔබ ඊළඟ ආත්ම භවයේදී සත්‍යයක් බවට පරිවර්තනය වෙලා නැත්නම් සත්‍යයක් බවට උප්පත්තිය ලැබලා වෙනත් කෙනෙක්ගේ ආහාරයක් වෙන්න පුළුවන්. එතකොට ඒ සත්‍යයට දැනෙන්නා වූ දුක වේදනාව ඒ ආත්ම භවයේදී ඔබට දැනේවි. ඒක නිසා ඔබ සත්ත්ව ආහාර අනුභව කිරීමෙන් වළකින්න. එය අනුකම්පා සහගත සිතුවිල්ලෙන් සත්ත්ව ආහාර අනුභව කිරීම තමන්ට පුළුවන් උපරිම මට්ටමින් පුළුවන් තරමින් සත්ත්ව ආහාර අනුභව කිරීම නතර කරන්න. ඔබ සියලු දෙනාටම මා අනන්ත වූ භවයන්හි කරන්නා ලද සියලු කුසල කර්මයන් හා මේ ආත්ම භවයේදී කරන්නා ලද සියලුම කුසලයන් රටවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම අනුමෝදන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ කුසලයේ සත්‍ය අනුභවයේ බලයෙන්ම ඔබ සියලු දෙනාම මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම මේ ආත්ම භවයේදීම ඔබ සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා, නිවනින් සැනසීම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම අපාගත වී සිටින්නා වූ සියලු සත්‍යයන්ද අමනුෂ්‍ය ලෝකයේ සිටින්නා වූ සියලු සත්‍යයන්ද සත්‍යයන් බවට පරිවර්තනය වී සිටින්නා වූ සියලු සත්‍යයන්ද මතු ආත්ම භවයේදී මේ මනුලෝම උප්පත්තිය ලබත්තා හමු වෙන්නා වූ පළමු බුද්ධ රාජ්‍යයේදීම ඔවුන්ටද
චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා, නිවනින් සැනසීම ලැබේවා. ඔබ සියලු දෙනාටම සියලු බුදුවරුන්ගේ පිහිට ආශිර්වාද ශක්තිය ලැබේවා. සියලු දෙවි රැකවරණය ලැබේවා. ඔබ සියලු දෙනාටම නිවනින් සැනසීම ලැබේවා. ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා. තෙරුවන් සරණයි.